පින්වත්නි, බෞද්ධ ගුවන්විදුලියෙන් විසිරුවා හැරෙන දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන සතර සතිපට්ඨාන දේශනාව අරමුණු කරගෙන සිදු කරන ධර්මදේශනා මාලාවයි මෙලෙස ආරම්භ වන්නේ. අතුල් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද රජවත්තේ වප්ප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව එම විහාර පරිශ්‍රයේ ධර්ම මන්දිරයේ පටිගත කෙරෙන මෙම ධර්මදේශනා මාලාව බෞද්ධ ගුවන්විදුලියෙන් විසිරුවා හැරීම සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කොළඹට රාජගිරිය ලේක් පාර අංක 116 ලිපිනෙහි පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන්, පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසයි. එසේනම් පින් සිතින් ලෝතර බුදුබණ පදයක් මෙලෙස ශ්‍රවණය කරමු. එසේනම් සාදු සිතින් ජීවිත අවබෝධය දකින්නට සද්ධර්මයෙන් බිඳක් මෙලෙස ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. මන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසර සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්තුනි, අද බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ විශාල පිරිසක් සැදී පැහැදී සූදානම් වෙන්නේ මේ සතිපට්ඨාන ධර්ම දේශනා මාලාවේ තවත් දේශනා කීපයක් ශ්‍රවණය කිරීමේ අරමුණ ඇතුව තමයි මේ බොහෝම ශ්‍රද්ධා පෙරදරිව ධර්ම ගෞරවයෙන් යුක්තව සූදානම් වෙන්නේ. ඉන්නතනේ පහුගිය ධර්ම දේශනාව අපි නිමා කළා මේ දුක්ඛ කියන වචනය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන ආකාරයෙන් බොහෝම ස්වල්පයක් අපි සාකච්ඡා කරන්න යෙදුණා. විශේෂයෙන් අභිධර්ම පිටකයේ ජාතික දුක්ඛ ඉපදීමේ දුක කියන කාරණාව ඉතාම කෙටියෙන් කරුණු කීපයකින් සාකච්ඡා කරමින් තමයි අපි ධර්ම දේශනාව නිමා කරන්න යෙදුනේ.
දුක්ඛ දෝමනස්ස කියන මේ වචන දෙකෙන් අද මේ දෝමනස්ස කියන වචනය කොයි විදිහට පැහැදිලි කළාද කියන කාරණාව කෙටියෙන් සාකච්ඡා කරමු ධර්ම දේශනාව ආරම්භ කරගමු. මේ දෝමනස්ස කියන වචනය භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා දෝමනස්ස කියන මේ චෛතසිකවල ඇති අමధుර බව. දෝමනස්සේ කියලා කියන්නේ චෛතසිකවල ඇති අමధుර බව. මధుර බවක් නැහැ. අමధుරයි මේ වචන. දෝමනස් කියලා කියේ දේශ සහගත සිතුවිලි නිසා චෛතසිකවල ඇති අමధుර බව. අමිහිරි බව. එහෙමත් නැත්නම් සිත ස්පර්ශ කරන නොමිහිරි දුක් වේදනාව දෝමනස්සයයි කියලා පැහැදිලි කරනවා. සිත පීඩා කරන ලද ලක්ෂණ සහිත මේ මානසික දුක්ඛය චිත්ත පීඩන ලක්ෂණං මානසං දුක්ඛං කියලා හඳුන්වනවා. සිත පීඩා කරන නිසා චිත්ත පීඩන ලක්ෂණං මානසං දුක්ඛං. චිත්ත පීඩාවට පත් කරන මානසික දුක. තවත් ආකාරයකට මේක පැහැදිලි කරනවා කායික දුක්ඛය නිසා සිතේ දුක් ඇති කරගන්න බව. කායික දුක්ඛය නිසා සිතේ දුක ඇති කරගන්නවා. මේ කයේ දුකයි සිතේ දුකයි කියලා කියන්නේ දෙකක්. කායික දුක්ඛය නිසා මානසික දුකක් ඇති කරගන්නේ කොහොමද කොයි විදිහටද කියන කාරණාව මේ සල්ල කියන සූත්‍ර දේශනාවේ මනාව පැහැදිලි කරලා තියෙනවා. සංයුක්ත නිකායේ සල්ල සූත්‍රය. ඒ කොයි ආකාරයෙන්ද මේ අශෘතවත් පුතඥය සහ ශ්‍රුතවත් පුතඥය කියලා දෙන්නේ පිළිබඳව හඳුන්වනවා. ශ්‍රුතවත් පුතඥය කියලා කියන්නේ මනාව සද්ධර්ම ශ්‍රවණය කරලා තියෙන කෙනාට. අශෘතවත් පුතඥය කියලා කියන්නේ මනවින් ධර්ම ශ්‍රවණය කරලා නැති කෙනා. එහෙමනම් ශ්‍රුතවත් පුතඥයාටත් අශෘතවත් පුතඥයාටත් මේ කාටත් මේ කායික රෝග වලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා නිරන්තරයෙන්. ඒ කායික රෝග වලට ගොදුරු වුණාම ශ්‍රුතවත් පුද්ගලයා මනාව ධර්ම ශ්‍රවණය කරලා ජීවිතය පිළිබඳව හොඳට දන්න නිසා ඔහු කයේ වේදනාව ඉවසගෙන ඉන්නවා. නමුත් මේ කායික වේදනාව නිසා කවදාවත් තමන්ගේ හිත ලෙඩ කරගන්නේ නැහැ. කායික ලෙඩ හැදෙනවා කියලා හිතට ලෙඩ හැදෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා කායික වේදනාව ඉවසනවා. නමුත් මනාව ධර්ම ශ්‍රවණය කරලා ජීවිතය පිළිබඳව මනාව හඳුනා ගැනීම කරලා නැති පුද්ගලයා අශෘතවත් පුද්ගලයා. එයාට අසනීප තත්ත්වයක් ලැබුණාම එයාට හිතෙනවා මේ මටමමද මෙහෙම වේදනාවල් ඇති වෙන්නේ. මමමද මේ තරම් දුක් වලට ගොදුරු වෙන්නේ. කියන කාරණාව පැහැදිලි කරනවා අශෘතවත් පුද්ගලයා මම ලෙඩ වුණා මට මෙහෙමත් වුණා මටමද මෙහෙම වෙන්නේ කියලා කල්පනා කරමින් හිතේ දුක ඇති කරගන්නවා. ඒ හිතේ දුක ඇතිවීම තුළ මේ සල්ල කියලා කියන්නේ උල කියන අර්ථය. දැන් එයාගේ කයට උලක් ඇනිලා තියෙන්නේ. කය ලෙඩ වෙලා කායික වේදනාවක් තියෙනවා. ආන් ඒ කායික වේදනාව නිසා මටමමද මෙහෙම වෙන්නේ කියන කාරණාවත් එක්ක තමයි හිතටත් උලක් ඇන ගන්නවා. සල්ල සූත්‍රයේ පැහැදිලි කරනවා ශ්‍රුතවත් පුතඥයාට ඇනෙන්නේ එක උලයි අශෘතවත් පුතඥයාට උල් දෙකක් ඇනෙනවා කියලා. කය ලෙඩ වෙච්චාම හිත නිකම්ම එයා ලෙඩ කරගන්නවා. ඒ කාරණාවයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. ඒත් මේ කාරණාව ඊළඟට සිතේ තියෙන දෝමනස්සය නිසා තමයි මේ හිත ලෙඩ කරගන්නේ. දේශයක් තියෙනවනේ අපිට අසනීපයක් ඇති වුනහම කායික වේදනාවක් දැනෙනකොට නිරන්තරයෙන් හිතට දේශය කියන ධර්මතාවය ගමන් කරනවා. මේ தත්ත්වයෙන් මිදෙන්න මනාව ධර්ම ශ්‍රවණය කරලා තියෙන එකත් වටිනවා. භාවනාවක් ප්‍රගුණ කරලා තියෙන එකත් වටිනවා. විශේෂයෙන් මෛත්‍රී භාවනාව වගේ භාවනාව. ශරීර අභ්‍යන්තර ආබාධ ඉවත් කරන්නේ
පුරුදු කරලා තියෙන්න ඕනේ කියලා එතන සඳහන් කරන්නේ. අභ්‍යන්තර ආබාධ. එහෙම නැතිනම් ගත ලෙඩ වෙනකොටම හිත ලෙඩ වෙන්න පටන් ගන්නවා. ඒක අපි හැම කෙනෙකුටම තියෙන කාරණාවක්. ටිකක් අසනීප වෙනකොට අපිට කේන්ති යන ගතියක් සමහරවිට වැඩි වෙනවා. ඒ වාගේ සුළු වේදනාවක් ඉවසන්න බැරි නම් මරණ මංචකයේ ඇති වෙන වේදනාව පාලනය කරගන්න අපිට කොහොමවත් බැරුව යනවා. ඒ ඇති වෙන දරුණු වේදනාවල් ඔස්සේ දේශසහගත සිතුවිලි පහළ වෙන්න පටන් ගත්තොත් ඒ දේශයත් එක්ක මරණයටපත් වුණොත් ඊළඟ භවයේ ඊටම අවාසනාවන්ත තැනක වෙන්න පුළුවන්. නායක පොළඹික් වෙන්න පුළුවන්, නිරයක වෙන්න පුළුවන්, යක්ෂාත්මයක වෙන්න පුළුවන්. ඒ නිසා මේ අභ්‍යන්තර ආබාධ ඉවත් කරගන්න නම් මනාව සද්ධර්ම ශ්‍රවණය කරලා ඒ පුරුදු කරලා තියෙන භාවනාවක් වඩලා තියෙන එක තවත් තාම ඉහළ පිටුවහලක් බවට පත් වෙනවා අභ්‍යන්තර ආබාධ ඉවත් කරගන්න. එහෙනම් දෝමනස්සේ කියන කාරණාව ඒ විදිහට පැහැදිලි කරනවා. ඒ කාරණාව අවතනක මෙන්න මේ විදිහට තියෙන පැහැදිලි කරලා තියෙනවා ධර්මයේ. චෛතසික දුක සහිත පුද්ගලයා හැසිරෙන හැටි. සිතේ වේදනාව ඇති පුද්ගලයා හැසිරෙන හැටි. කොයි විදිහටද කියලා පැහැදිලි කරනවා. කෙස් විසුරුවා ගන්නවා. පපුවට ගහ ගන්න පටන් ගන්නවා. කරකැවෙන්න පටන් ගන්නවා. වැටෙනවා. සිහිනතුව යනවා. ආයුධ වලින් තමාටම පහර දී ගන්නවා. තම ශරීරයට විෂ ඇතුල් කර ගන්නවා. වසවිස වගේ දේවල් පානය කරනවා. ජල වැළඳා ගන්නවා. ගින්නට පනිනවා. වතුරට පනිනවා. තමන්ගේ අතපය තමන් විසින්ම කපා කොටා විනාශ කර ගන්නවා. මේ දෝමනස්සේ සහිත පුද්ගලයා සිත වේදනාවට පත් කරගත්ත කියලා. මෙහෙම වෙන්නේ කායික හෝ චෛතසික වශයෙන් දුක ඇති වුනහම ඒ චෛතසික වශයෙන් වර්ධනය කර ගැනීම තුළ කියලා පැහැදිලි කරනවා. විශේෂයෙන් කායික හෝ චෛතසික වශයෙන් දුක ඇති වුනහම ඒක චෛතසික වශයෙන් කල්පනා කර වර්ධනය කරනවා. එතකොට ඒ දුක වැඩෙනවා. එහෙම වැඩිලා ඒක Tamanට ඔරොත්තු දෙන්න නැති තැනට එනවා. එතකොට ඒ පුද්ගලයා මොනවද කරන්නේ මොනවද කියන්නේ කාටද කතා කරන්නේ කවුරු එක්කද කතා කරන්නේ කියන කිසිම දෙයක් ඔහුට කල්පනාවක් නැහැ. අන්න ඒ කාරණාව චෛතසික වශයෙන් වර්ධනය කර ගැනීම තුලයි මේක ඇති වෙන්නේ කියලා වෙනම පැහැදිලි කරනවා. ඒක එතනම අතහැරලා අමතක කරන්න උත්සාහ කරනවා නම් ඒක එතනින් එහාට ගමන් කරන්නේ නැහැ. නෝ චෛතසික වශයෙන් කල්පනා කර වර්ධනය කරනවා. අද කෙනෙකුට කවුරු හරි බහින්බස් වීමක් තුළ දෝෂාරෝපණයක් කළොත් ඒ පුද්ගලයා සමහරට ඒක අහගෙන අද ගෙදර යනවා. හැබැයි හෙට කඩු කිනිසි අරගෙන සංවිධානය කරගන්නවා අර පුද්ගලයාට පහර දෙන්න යන්නේ. ඒ කියන්නේ අද ගෙදර ගියාට ඔහු රාත්‍රී කාලයේ පුරාම මේක චෛතසිකමය වශයෙන් කල්පනා කර වර්ධනය කරලා තියෙනවා. ඒ තත්ත්වය මෙතන මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා කවුරු හරි කෙනෙක් අපිට දෝෂාරෝපණය කළොත් ඒක එතනින්ම අතහැරලා දාන්න කියලායි පැහැදිලි කරන්නේ. එතනින් එහාට ඒක ගෙනියන්න අවශ්‍ය නැහැ. එහෙම ගෙනිච්ච වේදනාවටපත් වෙන්නේ කවුද? මමමයි. දෝෂාරෝපණය කරන පුද්ගලයා නම් දෝෂාරෝපණය කරන ගියා. එයා ඒ කාරණාව අතහැරලා ඉන්නේ. නමුත් මම ඒක මෙනෙහි කර මම අපස්ථාවේට පත්වෙමින් එහෙම මෙනෙහි කරන මොහොතක් පාසා ද්වේෂයයි ඇති වෙන්නේ. දේශසිත උපදින මොහොතක් පාසා මට අකුසල විරැස් වෙන්නේ. ඒක සමහරලාට ඊටාම ඉහළ ගියහම ඊට වඩා ධර්ම කුසල් කරගන්න තත්ත්වයට පත් වෙනවා. කවුරු හරි Tamanට දෝෂාරෝපණය කළා බැන්නා මේ වගේ කාරණා ඒ තැනම අතහැරලා යට කරලා දාන්න කියන එකයි පැහැදිලි කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ දෝමනස්ස කියන එක කෙටියෙන්ම පැහැදිලි කරන්න වෙන්නේ මේ විදිහටයි. මේ කෙටි පැහැදිලි කිරීම. දෝමනස්ස කියන එක ඊටාම කෙටියෙන් පැහැදිලි කරන්න තියෙන හැටි. ඊළඟට අවිද්‍යාවත් දෝමනස්සයත්
මේ ලෝකෙහි. එතකොට මේ ලෝකෙහි කියලා සඳහන් කරපු ගමන් අපි පහුගිය ධර්ම දේශනාවෙත් මතක් කළා. අපි දෙකපාරම හිත යන්න ඕනේ කය පිළිබඳව. සතිපට්ඨාන දේශනාව පුරාවට මේ ලෝකය කියලා කතා කළොත් මේ කාය සංඛ්‍යාත ලෝකය පිළිබඳව මේ කතා කරන්නේ. ඒ නිසා ඒක නැවත සිහිපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා මෙතන පැහැදිලි කරනවා අවිද්‍යාව දෝමනස්යත් මේ ලෝකයේහි හික්මවන ලදි කියන කාරණාව නිසා හැම අතින්ම හික්මෙව්වා කියන කාරණාව නිසා ශාන්ත වූ කෙලෙස් සමනය කළ නිසා අත්ංගත පුද්ගලයා ඒ කෙලෙස් සමනය කරපු පුද්ගලයා අවිද්‍යාව සහ දෝමනස්සය කියන කෙලෙස් සමනය කරපු පුද්ගලයාට කියන්නේ අත්ංගත පුද්ගලයා කියලා. මේ කෙලෙස් දෙකම වියලවල සමනය කරලා ඉතින් පුද්ගලයාට කියන අත්ංගත පුද්ගලයා. මේ අවිද්‍යාව දෝමනස්ස කියන ධර්මතා දෙක ඉක්ම වූ පුද්ගලයා හාත්පසින් හික්මවාගත් ශාන්ත බවට පත් වෙලා තමා පව් සමනය කළ ප්‍රමාණයටම තමන්ගේ පව් සමනය කළ ප්‍රමාණයටම ඊටාම නිශ්චලව සමාධිගත ප්‍රමාණයට සංසිඳලා ඒ කෙලෙස් ජය ගන්නවා කියන ආකාරය පැහැදිලි කරන්නේ අප්පිත දි අප්පිත කියලා. කෙලෙස් සමනය කරලා ශාන්ත වූ පුද්ගලයා මේ කෙලෙස් සමනය කිරීම කියන කාරණාව තුළ අප්පිත සහ දි අප්පිත කියලා කරුණු දෙකක් පැහැදිලි කරනවා. විශේෂයෙන් තමා තුළ යොදාගෙන මේ අවිද්‍යා දෝමනස්ස කියන ධර්මතාවය විමසනවා. විශේෂයෙන් අමා තුළ යොදා ගන්නවා අවිද්‍යාව සහ දෝමනස්සය කියන එක තමන් තුළ. එහෙනම් අවිද්‍යාව කියන දැනි ලෝභාදී සිතුවිලි. දෝමනස්සය කියන්නේ දේශේ මුල් කරගත්ත සිතුවිලි. මේවා තමන් තුළ යොදා ගන්නවා. වෙන බාහිරට යවන්නේ නැහැ. මා තුළ කොයි ආකාරයෙන් මේවා ක්‍රියාත්මක වෙනවද? දැන් මට දේශය උපදිනවා, දැන් මට ලෝභය උපදිනවා කියන කරුණු තමන් තුළින් මෙනෙහි කර මේ කාරණා ටික වියලවල දාන්න මෙහා යම් කරනවා. අන්න එහෙම වියලලා දාන පුද්ගලයාට කියනවා සෝසිතා කියලා. තමා තුළින්ම මේ දේවල් මෙනෙහි කරලා වියලලා දාන කෙනාට කියනවා සෝසිතා. වියලවාගෙන විනාශ කරලා දාන්න කියලා පැහැදිලි කරනවා. සෝසිතා. වියලවල විනාශ කරලා දාන්න. ඒ කාරණාව තවත් පැහැදිලි කරනවා ද්‍යන්ති කතා. ද්‍යන්ති කතා කියලා කියන්නේ විනාශ කරලා වියලවල දාන්න කියන කාරණාව. විනය්‍ය ලෝකයේ අවිද්‍යාව දෝමනස. වියලවල විනාශ කරලා දාන කාරණාවට අපෝ කියනවා විනය්‍ය ලෝකයේ අවිද්‍යාව දෝමනස. ඊළඟ පිළිතුර පැහැදිලි කරනවා ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සං කියන කොටස. අපි මේ සාකච්ඡා කරන්නේ සූත්‍රයේ තියෙන වචන ටික. මේ එක එක සූත්‍රයෙන් ඒ වචන පැහැදිලි සූත්‍රයේ තියෙන වචන ටිකට අර්ථ කතාවෙන් සහ සූත්‍රයෙන් තේරුමක් පැහැදිලි කරලා තියෙන හැටි තමයි සාකච්ඡා කරන්නේ. ඒ නිසා ධර්ම කාරණාව පැහැදිලි වෙන්න ඕන නිසා මේ කරුණ මේ විදිහටම සූත්‍රයේ තියෙන වචන වලින්ම සාකච්ඡා කරන එක ධර්ම කාරණාවට හානියක් නොවෙන්න අපිට වචන නිසා මේ විදිහට සාකච්ඡා කරනවා. මෙහි ඊටාම පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා මේ කාරණාවේ අර්ථය මනාව විමසන්න. ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සං කියන කාරණාව මනාව විමසන්න පැහැදිලිවම උපදෙස් දීලා තියෙනවා. මේ පදවල අර්ථය පදයක් ගාන මනාව විමසන්න කියලා. එක වචනයක් අතහැරලා තිබුණොත් ඒක කොතනදී හරි අතහැරිච්ච පාඩුව අපිට මුණ ගැහෙනවා තේරුම් ගන්න බැරුව තියෙනවා.
ඒ නිසා පදයක් ගානේ බුද්ධ සත්‍ය කියලා කියනවා. අට කතාවේ ප්‍රමාණයටම ක්‍රමයටම සංසන්දනය කරමින් මේ වචනවල අර්ථයේ තේරුම් ගත යුතු බව පැහැදිලි කරනවා. සූත්‍රයත් එක්ක අට කතාවෙන් පැහැදිලි කරන ප්‍රමාණයටම තේරුම් ගන්න කියලා සඳහන් කරනවා. මේ සඳහන් කරන්නේ සතිපට්ඨාන සූත්‍රයේ විතරක් කියවලා සෑහීමකටපත් වෙන්න එපා කියන එකයි. මෙහෙම සඳහන් කරලා තියෙන්නේ මේ භාවනා ක්‍රමයේ අධ්‍යයනය කරගෙන යන කෙනා මේ සතිපට්ඨාන සූත්‍රයේ විතරක් කියවලා මේ භාවනා ක්‍රමයේ අධ්‍යයනය කරන්න බැහැ. සතිපට්ඨාන සූත්‍රයේ විතරක් කියවලා ඒක අධ්‍යයනය කරලා ඉදිරියට යන්න බැරි බව මනාවම ඉස්සරහ අපිට සාකච්ඡා කරන්න හම්බ වෙනවා සූත්‍ර කීපයක කරුණු. ඒ කරුණුත් එක්ක අපිට පැහැදිලි වෙනවා. ඊළඟට මේ දේශනාවේ ඉස්සරහට අපිට හම්බ වෙනවා පටිච්චසමුප්පාදය. ඒ පටිච්චසමුප්පාදයේ කියන කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා සාමාන්‍යයෙන් අපි හැම කෙනෙක්ම මේ දැනගෙන ඉන්න පටිච්චසමුප්පාදය. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන කාරණාවෙන් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන නිවනට යන්න බැරි බව. ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේ නිවනට යන්න බෑ කියන එක නෙමෙයි. පටිච්චසමුප්පාද කීපයක් දේශනා කරලා තියෙනවා. ඒ එකකට අපි දන්න එකට වඩා වචන වෙනස්. අපි දන්න පටිච්චසමුප්පාදයේ පටන් ගන්නේ අවිද්‍යාව. එහෙනම් කවදාවත් අවිද්‍යාවෙන් පටන් අරගෙන අපිට නිවනට යන්න අවිද්‍යාව තියාගෙන නිවනට යන්න බෑනේ. එහෙමනම් භාවනා කරලා නිවනට එතරට යන්න සූදානම් වෙන පුද්ගලයාට කොහොමද පටිච්චසමුප්පාදයේ අවබෝධ කරගatiya යුත්තේ කියන ආකාරය වෙනම පැහැදිලි කරනවා. ඒ නිසා බුද්ධ දේශනාව තුළ පටිච්චසමුප්පාදම කොටස් කීපයක් තියෙනවා. අන්න ඒ වගේ මෙතනත් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළින් විතරක් මේ භාවනාව මුදුන්පත් කරන මාර්ගයට එන්න පුළුවන් කමක් නැහැමයි. කෙසේ වෙතත් සෝවාන් මාර්ගඵලයට යන්නේ කොහොමද කියන කාරණාව අපිට අද සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. මේ දේශනාව තුළ ඒ කර්මස්ථාන සිවුම් විදිහට අපි මේ කරපු දේශනා 20 ගණන තුළ මේ වෙනකොට සෑහෙන සාකච්ඡා වෙලා තියෙන්නේ. නමුත් කර්මස්ථානයක් විතර සාකච්ඡා වුණා කියලා සඳහන් කරලා නැහැ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේ කර්මස්ථානය වෙනම පැහැදිලි කරලා දුන්නා නම් අපිට ඊට ඔස්සේ මේ භාවනා ක්‍රමයේ ටික ටික වඩන්න පුළුවන් කියලා. එහෙම නැතුව අපිට මේ දේශනාවේ ඉස්සරහට හම් වෙනවා කර්මස්ථාන කියලා වෙනම පරිච්ඡේදයක්. ආන්ගේ පරිච්ඡේදයේදී මේ කරුණු ටික අරගෙන සාකච්ඡා කරුවොත් තමයි ඒක පැටලෙන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තැන්වල සිවුණු විදිහට සාකච්ඡා කරලා තියෙන නිසා කර්මස්ථාන පරිච්ඡේදයේ ගිහිල්ලා ඒක විස්තර කරනකොට සිවුණු විදිහට ඉගෙන ගත්ත කෙනා ආයෙත් පැටලෙන්න පටන් ගන්නවා ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ කොහොමද නෙමෙයි කියලා. ඒ නිසා කර්මස්ථාන පරිච්ඡේදයේදීම අපි සාකච්ඡා කරමු අද දේශනාවේදී මේ සෝවාන් මාර්ගයට එන්න සෝවාන් සිත පිහිටවන්නේ කොහොමද කියන කාරණාව අපිට කෙටි සූත්‍රයෙන් හම්බ වෙනවා. ඒ නිසා අපි සාකච්ඡා කරන්නේ සතිපට්ඨාන සූත්‍රයෙන් විතරක් සෑහීමකටපත් වෙන්න එපා කියලා. ඒ කාරණාව පැහැදිලි කරනවා. අට කතාව තවදුරටත් හදාරන්න කියන එක ඉදිරියට අපි පැහැදිලි කරනවා. අට කතාවම දිගටම හදාරන්න මේ ගැඹුරු විස්තරයෙන් කියන කාරණාව. ඊළඟට මෙතන දේශනාවල මේ කියන දේශනාවල ඒ කරුණු යම් ප්‍රමාණයකින් සාකච්ඡා කරමින් පැහැදිලි කරමින් ඉස්සරහට යන්න කියලා පැහැදිලි කරනවා. යම් ප්‍රමාණයකින් සාකච්ඡා කරලා ඉස්සරහට ගිහිල්ලා කර්මස්ථාන පරිච්ඡේදයේදී ඒක සාකච්ඡා කරනවා. මෙන්න මේ ආකාරයට වේදනා සිතෙහි වේදනාවන්හි සිතෙහි ඇති වෙන ධර්මයන්හි සිහිය යොදවමින් සිතේ ඇති වෙන වේදනා සහගත ධර්මයන් පිළිබඳව සිහිය යොදවමින් ආතාපි සම්පජානෝ සතිමා කියන ආකාරයටම අවිද්‍යා දෝමනස්ත විස්තර කරනවා. ආතාපි සම්පජානෝ සතිමා කියන ආකාරයටම පැහැදිලි කරන්න කියලා සඳහන් කරනවා. මේ ආකාරයට මේක පැහැදිලි කරනකොට වේදනානුපස්සනාව විස්තර කරලා තියෙනවා.
දැන් අපි කායානුපස්සනාව මේ වෙනකොට යම් ප්‍රමාණයකට සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් අද වේදනානුපස්සනාව කියන්නේ මොකක්ද කියලා යම් ප්‍රමාණයකින් සාකච්ඡා කරන්න මෙතන සඳහන් කරලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ මුල නම් වේදනානුපස්සනාව ඉතාම විශාල වශයෙන් විස්තර කරලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ මුලින් වේදනානුපස්සනාව විශාල වශයෙන් විස්තර කරලා තියෙනවා. සඳහන් කරන්නේ මේ උද්දේශය කියන කොටස අපි තාමත් විස්තර කරන නිසා උද්දේශය මූලික කොටස තාමත් විස්තර කරන නිසා ඊටාම කෙටියෙන් අපි කායානුපස්සනාවත් කෙටියෙන් සාකච්ඡා කළා. මුලින් වේදනානුපස්සනාව පිළිබඳව ඉතා කෙටි කරුණු කාරණා දැක්වුවා උද්දේශය කියන කොටසේ. නමුත් සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ වේදනානුපස්සනාව පිළිබඳව විශාල විස්තරයක් සඳහන් කරලා තියෙනවා. අන්නේ මේ වේදනානුපස්සනාව කරන්න කියලා තියෙන්නේ කොයි විදිහටද කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කරමු. කායානුපස්සනාව කරන්නේ මේ විදිහයි කියලා සාකච්ඡා කළා. අද වේදනානුපස්සනාව කරන්නේ කොයි විදිහටද කියන කාරණාව මෙතන සාකච්ඡා කරමු. යෝ සුඛං දුක්ඛතෝ අද්ද මේ කාරණාව පැහැදිලි කරනවා. සංයුක්ත නිකායේ එන සූත්‍රයේ පාඨයක තමයි මේ විදිහට සඳහන් කරන්නේ. යෝ සුඛං දුක්ඛතෝ අද්ද මේ සූත්‍රයේ එන ගාථාවක්. මේ සංයුක්ත නිකායේ සඳහන් වෙන සූත්‍රයේ එන ගාථාවක් තියෙනවා. ඒ ගාථාවෙන් තමයි යෝ සුඛං දුක්ඛතෝ අද්ද කියලා දක්වලා තියෙන්නේ. මේ වේදනාව ප්‍රධාන වශයෙන් ආකාර තුනයි. මොකද වේදනාවේ ප්‍රධාන ආකාර තුනයි. සැප වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ කියලා කියනවා. එහෙම නැත්නම් ඒක කියනවා අපි උපේක්ෂා වේදනාව. අදුක්ඛම සුඛ කියන එක තමයි උපේක්ෂා වේදනාව කියලා කියන්නේ. මධ්‍යස්ථ භාවය උපේක්ෂා වේදනාව. සැප දුක්ඛ උපේක්ඛා කියන වේදනාවේ ආකාර තුනයි. මේ ප්‍රධාන ආකාර තුන මේ විදිහට සැලකුවොත් වේදනානුපස්සනාව කළා කියලා කියනවා. කොයි විදිහට සැලකුවොත්ද සැපය දකින්න කියලා සඳහන් කරනවා දුක්ඛ වශයෙන්. සැපය දකින්න කියලා කියන්නේ දුකක් වශයෙන්. ඒ සැපේ දුකක් වශයෙන් දකින්න කියලා කියන්නේ විපරිණාම දුක්ඛ කියන අර්ථය නිසා. සැපය දුකක් හැටියට දකින්න කියලා කියන්නේ විපරිණාම දුක්ඛ කියන නිසා. එහෙනම් කොහොමද විපරිණාම දුක්ඛ දුක්ඛ කියන මේ සැප සහිත ස්වභාවය සුඛ කියන සැප සහිත ස්වභාවය විපරිණාම දුකයයි ප්‍රඥා ඇසින් දකින්න කියලා කියන්නේ. අපි මේ ලෝකේ සැපයි කියලා හිතන එක එහි තියෙන දුක් සහිත ස්වභාවය ප්‍රඥාවලම කියන බලන්නේ. ඊළඟට සඳහන් කරනවා අදුක්ඛම සුඛ කියන මේ උපේක්ෂා වේදනාව හරි සාන්තයි කියලා. එහෙම කියන්නේ සැප දුක වශයෙන් රත සැප දුක වගේ රත නැති නිසා සිව් නිසා රත නැති නිසා සිව් නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන් සංසිඳිලා නැති නිසා අනිත්‍යයි උපේක්ෂා වේදනාව. ප්‍රත්‍යක්ෂ වශයෙන් සංසිඳිලා නැහැ. නමුත් උපේක්ෂාව මධ්‍යස්ථයි ශාන්තයි. ඒ නිසා අපිට එතන විශාල වශයෙන් සැපක් දැනෙන්නෙත් නැහැ. විශාල වශයෙන් දුකක් දැනෙන්නෙත් නැහැ. මධ්‍යස්ථයි ශාන්තයි කියලා සඳහන් කරනවා. ඊළඟ සඳහන් කරනවා මේ ගාථාවේ තියෙන්නේ අදුක්ඛම සුඛං සම්පන්න අදුක්ඛම සුඛං සම්පන්න අද්වක්ඛිතං අනිච්චතු උපේක්ෂා වේදනාව ශාන්තයි නමුත් එය අනිත්‍ය වශයෙන් දකින්න කියලා පැහැදිලි කරනවා. ශාන්තයි සැප දුක අතර තියෙනවා. හැබැයි මේක හැමදාම එහෙම පවතින්නේ නැහැ. හැමදාම අපිට උපේක්ෂාවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් අපි ඊට වඩා යහපත් විදිහට දකින්නවා.
නමුත් හැමදාම උපේක්ෂාවෙන් ඉන්න බැහැ අපිට. කොයි පැත්තකට හරි බර වෙනවා. ඒ උපේක්ෂාව කියන එක පැය ගණන් අපි ගාව තියෙන්නම තියෙන්නේ නැහැ. මේ දෙපැත්තෙන් කොහොමද හරි දේශපැත්තට හරි කොහොමද හරි බැහැ. ඒ නිසා හැම වෙලාවෙම පවත්වන්න බෑ. අනිත්‍ය වශයෙන් මේක දකින්නේ ඉඳලා වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට හරියටම දකින භික්ෂුව උපශාන්තව හැසිරෙනවා කියලා සඳහන් කරනවා. අරහත්ත්වයටපත් වෙනවා කියන කාරණාව තිබෙනවා. මෙන්න මේ හිතේ සංවර බව, ශාන්ත බව, මනාව පවත්වගෙන යන කෙනා ඒක හොඳටම දකින භික්ෂුව අරහත්ත්වයටපත් වෙනවා කියලා සඳහන් කරනවා. මේ උපේක්ෂාව හඳව ගන්න පුළුවන් කෙනා. එහෙනම් මේ භාවනා ක්‍රමය තුළින් මේ ප්‍රගුණ කරවලා දෙන්න හදන්නේ මේ උපේක්ෂා බව මනාව පහවුරු කරවන්න. අපේ හිතේ හඳවලා තියන්න. මේ උපේක්ෂා වේදනාව ඇති වෙලා නැති වෙන නිසා, සාවකාලික නිසා, නිත්‍ය කියන ධර්මතාවයට ප්‍රතිපක්ෂ නිසා, විරුද්ධ නිසා අනිත්‍යයි කියලා සඳහන් කරනවා. නිත්‍ය කියන ධර්මතාවයට එන්නේම නෑ උපේක්ෂා වේදනාව. ඒකට ප්‍රතිපක්ෂමයි. ඒ නිසා අනිත්‍ය වශයෙන් දකින්න කියලා සඳහන් කරනවා. මේ විදිහට වේදනානුපස්සනාව කරන භික්ෂුවක් ඉන්නවා නම් අන්නේ භික්ෂුව අරහත් වෙන්නපත් වෙනවා. වේදනානුපස්සනාව. ඒ කියන්නේ වේදනාව වලින් අරමුණු කරන්නේ. ඒක කය වේදනාව, ගතේ වේදනාව, වේදනාව තියෙනවා. නමුත් ඒක උපේක්ෂාවෙන් ඉවසනවා. එහෙම ඉවසන්න පුළුවන් කෙනා අරහත්ත්වයටපත් වෙන්න තරම් සුදුසුයි කියලා පැහැදිලි කරනවා. මේක තමයි වේදනානුපස්සනාවේ මූලික කමඨහන හැටියට සඳහන් කරලා තියෙන්නේ. ඒක උපේක්ෂාවෙන් ඉවසන එක. වේදනානුපස්සනාවේදී මෙලෙස මේ කාරණා විස්තර කරනවා. සංයුත්ත නිකායේ අදාළ සූත්‍ර ගණනාවක මේ වේදනානුපස්සනාව විස්තර කරනවා. සතිපට්ඨාන සූත්‍රයේ නෙමෙයි විස්තර කරලා තියෙන්නේ සංයුත්ත නිකායේ. ඒ කාරණාව අපිට කමඨහනේදී මුණ ගැහෙනවා. එහෙනම් වේදනානුපස්සනාව ගැන සතිපට්ඨාන සූත්‍රයෙන් මතක් කරනවා, විස්තර කරනවා සංයුත්ත නිකායේ. ඒකයි මුලින්ම කියේ සතිපට්ඨාන සූත්‍රයෙන් විතරක් මේක හදාarලා ඉවර කරන්න බැරි වෙන තැන්වල තමයි ඒක කොටස් සාකච්ඡා කරලා තියෙන්නේ. මේ සතිපට්ඨාන ධර්මය හරියටම හදාරනවා නම් මේ හැම සූත්‍රයක්ම සාකච්ඡා කරන්න ඕනේ කියලා පැහැදිලි කරනවා. නමුත් අපි මේ සාකච්ඡා කරන කාරණාව තුළ මේ හැම සූත්‍රයකින්ම ගත්ත ඒ කරුණ අපි සාකච්ඡා කරනවා. ඒ නිසා කර්මස්ථානයේ හැමතැනම සම්පූර්ණ කරලා පැහැදිලි කරන්න අපිට ඉස්සරහට පුළුවන් වෙනවා. මෙතන විශේෂ කාරණාවක් ඊළඟට සඳහන් කරනවා. කාය සංඛ්‍යාත ලෝකෙහි අවිජ්ජා දෝමනස්ස පහීනය. කාය සංඛ්‍යාත ලෝකෙහි අවිජ්ජා දෝමනස්ස පහීනය. එම් නැත්නම් සඳහන් කරනවා නොහොත් ඔහුගේ වේදනාදී ධර්මතා කෙරෙහි අවිජ්ජා දෝමනස්ස ප්‍රහීනය වෙලා ඉවරයි කියලා. කොහොමද සඳහන් කරන්නේ? මේ කාය සංඛ්‍යාත ලෝකෙහි අවිජ්ජා දෝමනස්ස පහීනය. ඔහුගේ වේදනා ප්‍රහීනය වෙලා ඉවරයි. මේ කාගෙද මේ වේදනා ප්‍රහීනය වෙලා ඉවරයි කියලා කියන්නේ? අර මනාව උපේක්ෂාවෙන් දරාගෙන ඉන්න පුජ්‍යලගේ වේදනාව ප්‍රහීනය වෙලා ඉවරයි කියලා කියන්නේ රහත් භාවයට පත් වෙනා කියන කාරණාව. ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ කියන මේ කාරණාව නැවත ඉස්මතු කරලා පෙන්නනවා. ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ. එකම මාර්ගයයි මහණෙනි තියෙන්නේ කොහාට යන්නද? නිවනට යන්න. ඒ මොකද්ද? මෙන්න මේ සතිපට්ඨාන ක්‍රමය. එහෙනම් සතිපට්ඨාන ක්‍රමයේ කාරණා කීයක් තියෙනවද? 4යි. ඒ 4න් එකක් තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. නිවනට යන්න මේ 4ම වඩන්න ඕන කියලා මේ කොතනවත් සඳහන් කරලා නැති බව අපි මේ දේශනාව පටන් ගන්නකොටම සඳහන් කළා. මේ 4ම වඩන්න ඕනේ නෑ, මේ එකක් ඇති. අපි ඒකට නගරයක උපමාවක් ගන්නවා. නිර්වාණය කියලා නගරයක් තියෙනවා. ඒ නගරයට ඇතුල් වෙන්න දොරවල් 4ක් තියෙනවා. ඒ දොරවල් 4න්
කොයි දොරෙන් ඇතුළුනත් ඇතුල් වෙන්නේ නිර්වාණ නගරයටයි. එහෙනම් මොනවද දොරවල් හතර? කායානුපස්සනාවයි, වේදනානුපස්සනාවයි, චිත්තානුපස්සනාවයි, ධම්මානුපස්සනාවයි. එහෙමනම් මේ වේදනානුපස්සනාව කියන එකෙන් ඒකට ඇතුල් වෙන්න පුළුවන් කියන කාරණාව තමයි ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ කියන කාරණාව නැවත ඉස්මතු වෙලා පේනවා කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟ මුලින්ම පැහැදිලි කළා කාරණාවක්. මේ අනුපස්සන හතර වඩන්න හතරම වඩන්න ඕනේ නැහැ කියලා කියපු කාරණාව මුලින්දලම පැහැදිලි කරපු කාරණාවක්. කායානුපස්සනාවේදී අවිජ්ජා දෝමනස ප්‍රහීණය වෙනවා නම් වේදනානුපස්සනාවේදී වෙනමම අවිජ්ජා දෝමනස ප්‍රහීණය කරන්න වෙන්නේ නැහැ. එහෙනම් කායානුපස්සනාවේ අවිජ්ජා දෝමනස ප්‍රහීණය වෙනවා, වේදනානුපස්සනාවේ අවිජ්ජා දෝමනස ප්‍රහීණය වෙනවා. ධම්මානුපස්සනාවේ සහ චිත්තානුපස්සනාවේ අවිජ්ජා දෝමනස ප්‍රහීණය වෙනවා. ඒකයි මේ කෝකෙනිත් නිවනට යන්න පුළුවන් වෙන්නේ. මේ ක්‍රම හතරෙන් කෝකෙන් ගියත් අවිජ්ජා දෝමනස ප්‍රහීණය කරගෙනම තමයි යන්න වෙන්නේ. ඒ නිසා එකකින් අවිජ්ජා දෝමනස ප්‍රහීණය කරලා අනිකින් තව ක්‍රමයක් අනුමත කරලා යනවා. එහෙම නෙමෙයි, හතරෙන්ම මේ කාරණාව කෙරෙන නිසා ඒක එහෙම සඳහන් කරනවා. මේ අනුපස්සන කෝක කලක් අපි සිද්ධාම නිර්වාණ නගරයටම ඇතුල් වෙනවා කියන කාරණාව නැවත නැවත විශේෂයෙන් පැහැදිලි කරනවා. මේ හතරෙන් කෝක කලක් එකම තැනක ගමන් කරනවා කියන කාරණාව. ඊළඟට මේ තරම් අපි සාකච්ඡා කරේ. මේ තරම් කාලයක් සාකච්ඡා කරන්න ඉන්නම් ඒකේ මේ හතරෙන්ම එකම තැනකට යනවා නම් මේ තරම් සාකච්ඡා කරලා පැහැදිලි කරන්න දෙයක් තියෙනවා කියන කාරණාව. මේ සතිපට්ඨාන සූත්‍රයේ උද්දේශ වාරය අපි මේ සාකච්ඡා කළේ උද්දේශ කියන කොටස විතරයි. මූලික කොටස විතරයි උද්දේශ වාරය. ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ කියන කොටස විතරයි මෙච්චර කලින් සාකච්ඡා කරලා තියෙන්නේ. ඊළඟට මෙතන සඳහන් කරනවා ශෝක පරිදේව කියන ධර්මතා දෙක, දුක්ඛ දෝමනස්ස කියන ධර්මතා දෙක, මේ දෙකම ජය ගන්න හැටි කියන ක්‍රමයක්. සත්‍යානං විසුද්ධිය. මේ දෙක ජය ගැනීම තුළ සත්‍යය විසුද්ධියටපත් කරනවා. සත්‍යානං විසුද්ධිය. සත්‍යයන් විශේෂයෙන් පිරිසිදු කරනවා. මේක ක්‍රමයක්. සත්‍යය විශේෂයෙන් පිරිසිදු කරනවා. දෙවෙනි ක්‍රමය ඥානයන් අධිගමනය කරන්න ලැබෙනවා. සත්‍යය පිරිසිදු කරනවා, ඥානයන් අධිගමනය කරන්න ලැබෙනවා. නිර්වාණය සාක්ෂාත් කරන්න ලැබෙනවා කියන ආනිසංස තුන තියෙන මේ ආනිසංස හතක් ලැබෙන සතර සතිපට්ඨානයේ වැඩිීමේ මූලික උද්දේශය මෙයයි කියලා පැහැදිලි කරනවා. ප්‍රධාන වශයෙන් ලැබෙන ආනිසංස තුන සත්‍යය පිරිසිදු කරනවා, ඥානයන් අධිගමනය කරන්න ලැබෙනවා, නිර්වාණය සාක්ෂාත් කරන්න ලැබෙනවා කියන මේ ආනිසංස තුන. ඊළඟට මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ආනිසංස හතක් ලැබෙන සතර සතිපට්ඨානයේ වැඩිීමේ මූලික උද්දේශය තමයි එහෙනම් මේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ උද්දේශයේ දෙවෙනි කොටස ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනිය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ආදි වශයෙන් සතිපට්ඨාන දේශනාවේ පැහැදිලි කරන උද්දේශයේ දෙවෙනි කොටස. මෙතෙක් මේ මූලික උද්දේශය කියන කොටස සාකච්ඡා කරපු අපි අද මෙතන ඉඳලා දෙවෙනි උද්දේශයේ දෙවෙනි කොටස සාකච්ඡා කරමු. ඒ දෙවෙනි කොටස ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආකාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ආදී වශයෙන් සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා. මෙන්න මේ කායානුපස්සනාවේ කොටස් 14ක් තියෙනවා. කායානුපස්සනාවේ කොටස් 14ක් තියෙනවා. එයින් පළවෙනි කොටස ආනාපාන සති කොටසයි. මේ කොටස් 14 පළවෙනි එක ආනාපාන සති කොටස.
භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කැමැති ප්‍රශ්නයක් අහලා විස්තර කරනවා. කැමැති ප්‍රශ්නයක් අහලා විස්තර කරනවා. කවුද ඒක විස්තර කරන්නේ? භාග්‍යතුන් වහන්සේමයි. පිළිතුරු දෙන අදහසින්ම තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. අපේ උත්තරය බලාපොරොත්තු නෙමෙයි. පිළිතුරු දෙන අදහසින්ම භාග්‍යවතුන් වහන්සේම ප්‍රකාශ කරන කැමැතිව ප්‍රශ්නයක් අහලා පැහැදිලි කරලා තියෙනවා. කතමංච පන වික්ඛවේ වික්ඛු කායේ කායානුපස්සී විහෙරති. කෙසේද භික්ෂුණී මේ කය බිය දක්නා නැත්නම් මේ කයේ බිය දක්නා භික්ෂුව මේ පවතින කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ කියන කාරණාව. මේ ප්‍රශ්නේ අහලා පිළිතුරක් බුදුරජාණන් වහන්සේමයි සපයන්නේ. ඉදපික්කලේ වික්ඛු අරඤ්‍යතෝ කයෙහි කය අනුව බලමින් වාසය කරන භික්ෂුව කෙසේද කටයුතු කරන්නේ? ඉද භික්ඛවේ වික්ඛු අරඤ්‍යතෝ මෙහි භික්ෂුණී කියලා සඳහන් කරනවා. තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක් මේ කාරණාවට එළඹෙන හැටි. තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක් බෞද්ධපත් වෙන්න ඕනේ මූලික වශයෙන්. දැන් අපිට ඒ කාරණාව අලුතෙන් සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. මේ දේශනා මාලාවේ මුලින්ම අපි ඒක සාකච්ඡා කරලා තියෙන නිසා මේ තිසරණ කියන කාරණාව සංසාරයෙන් එතරට යන්නේ කොයිතරම් වටිනාද? අති අවශ්‍ය සුවිශේෂීම කාරණාවක් බවට පත් වෙන නිසා බුදුරජාණන් වහන්සේගේ උත්තරය සාකච්ඡා කරන්න කලින් එතන සඳහන් කරලා තියෙනවා සූත්‍ර විස්තරයේ තිසරණේ කොයිතරම් වටිනවද? ඒ තිසරණේ මත පිහිටලාම තමයි මේ ගමන යන්න පටන් ගන්න ඕනේ කියලා. ඒ නිසා බෞද්ධයෙක් වීම ඉතාම වටින කාරණාවක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අන්‍ය මතවාදී ශ්‍රමණයෝ 4 දෙනාගෙන් අන්‍ය මතවාදී ශ්‍රමණයෝ 4 දෙනෙක් එහෙම සඳහන් කරනවා. හිත සෝවාන් කෙනෙක්වත් ලැබෙන්නේ නැහැ. මේ තිසරණේ පිට කිසිම කෙනෙකුට සෝවාන් භාවයවත් යටත් පිළිසෙන් සෝවාන් භාවයවත් ලැබෙන්නේ නැති බව මෙතන තහවුරු කරලා පැහැදිලි කරලා තියෙනවා. රහතන් වහන්සේ නමක් කෙසේ ලැබෙන්නේ? ඒ කාරණාව තවත් පැහැදිලි කරනවා. විදර්ශනා ඥාන මාත්‍රයක්වත් සෝවාන් භාවයේ තබා විදර්ශනා ඥාන මාත්‍රයක්වත් තිසරණ නැති කෙනාට ලැබෙන්නේ නැහැ. විදර්ශනා ඥානයක් කියලා කියන්නේ සෝවාන් වෙන්න කලින් ලැබෙන එක. එහෙමනම් තිසරණ නැති කෙනෙකුට විදර්ශනා ඥාන මාත්‍රයක්වත් ලැබෙන්නේ නැහැ. හැබැයි විදර්ශනාව කියන්නේ සෝවාන් නොවුණා කියලා කිව්වට ලොකු බලයක්. බොහෝ දේවල් දෙන්න පුළුවන් බලයක් තමයි විදර්ශනාවක් කියලා කියන්නේ. එතෙන්ටවත් එන්න බෑ තිසරණේ නැත්තම්. භාග්‍යවතුන් වහන්සේම සොයාගත්ත විශිෂ්ටකම මේ දේශනා මාත්‍රය විදර්ශනාව. වෙන කිසිම ශාසනයක වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් දේශනා කරලා නැති සම්මා සම්බුදු ශාසනයට විතරක් සුවිශේෂී කාරණාවක් බවට පත් වුණ මේ විදර්ශනාව. එහෙනම් දෙකෙන්ට එන්න ශාසනයට විතරක් සුවිශේෂී ක්‍රමයක් නම් විදර්ශනාව. ශාසනයේ ඇතුල් වෙන්නේ නැතුව මේ විදර්ශනාව ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ තිසරණය පිළිබඳව වැඩි නැවත මෙතන සිහිපත් කරලා තියෙනවා. මේ නිර්මල ධර්මයේ රත්නයක් ධර්මයේ හැම වෙලාවෙම රතනයක් වගේ දකින්න කියලා දේශනා කරනවා. ධර්මයේ විතරක් නෙමෙයි තෙරුවනම රතනයක්. අපි රතන කියන කාරණාව සාකච්ඡා කළා. අපි අවස්ථාවට අපිට තින් නැති හින්දාද කොහෙද අපිට රතන වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැති අපි රතන දැකලා තියෙනවා. එහෙනම් පූර්ණ දෙයක් ගාව පිළිච්ච පාණිච්චය ශක්විති රජුට පහළ වෙන මෙහිත මේ රතන වලින් යම් ප්‍රමාණයක දේවල්. එහෙනම් එහෙම රතන අපි කවදාවත් දැක්කේ නැහැ. ඒ සියලුම රතනයන්ට වඩා උත්තමයි ධර්ම රතනය, නැත්නම් බුද්ධ රතනය,
ධර්ම රත්නය, සංඝ රත්නය, සීල රත්නයන්ට වඩා උත්තමයි. අර රත්න දැකලා වැටහිලා නැති හින්දා බුද්ධ රත්නය කියන එක තේරෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේට විතරක්ම සුවිශේෂී වූ ක්‍රමයක්, බුද්ධ ශාසනයට විතරක්ම සුවිශේෂී වූ ක්‍රමයක් තමයි මේ විසුද්ධිය කියන කාරණාව. විදර්ශනාව කියන කාරණාව. ඒ කාරණාවයි මෙතන මේ විතර පැහැදිලි කරන්නේ. කොහොමද කියන එක තැනක පැහැදිලි කරනවා. ත්‍රිපිටකය අපි කොහොම තේරුම් ගන්නද? භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපිටකය. අපි කොහොමද තේරුම් ගන්නේ? මේ පිටකය මනාව තේරුම් ගන්න නම් බුද්ධ රත්නය පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. බුද්ධ රත්නය පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව නැතිනම් බුද්ධ රත්නය පිළිබඳව ඒ පිටකේ තේරෙන්නේ නැහැ. වර්තමාන නම් ත්‍රිවිධ රත්නය පිළිබඳව විතරක් ලොකු ශ්‍රද්ධාවක් දක්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මේ ත්‍රිපිටකය පිළිබඳව ශ්‍රද්ධාවක් දක්වන බව පේන්නත් ඇතැම් වෙලාවට නැහැ. ඒ නිසා අපිට සමහර වෙලාවට සමහර තැන් වලින් ඇහෙනවා මේ අට කතාව ප්‍රතික්ෂේප වෙන තැන්. අපි මේවා කලින් සාකච්ඡා කරලා තියෙන දේවල්. තවත් තැනක සඳහන් කරනවා ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයයි කියන්නේ කියලා. ඒකවල වචනේම වැරදි නේද? ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයයි කියන්නේ. එහෙනම් ඉතින් දෙපිටකයට අභිධර්ම පිටකයයි කියන්නේ කියලා කියන්නේ. නමුත් කියන්නේ ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයයි කියන්නේ. ඒක අභිධර්ම පිටකයයි නැත්නම් මොකද මේ ත්‍රිපිටකය කියන වචනේ සඳහන් කරන්නේ හදන්නේ? එහෙම සඳහන් කරන්නේ බුද්ධ රත්නය පිළිබඳව, ධර්ම රත්නය පිළිබඳව පූර්ණ විශ්වාසයක් ඇති වෙනවා. අන්න ඒ කාරණාව නිසා කවදාවත් මෙහි සඳහන් කරලා තියෙන මේ විදර්ශනාවට යන්න බැහැ. ඒ කාරණාව කොයිතරම් ගැඹුරුද කියන කාරණාවක් අපි මේක කලින් විස්තර කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ නමක් එහෙම කිව්වොත් අභිධර්ම පිටකේ මම පිළිගන්නේ නැහැ කියලා. උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ එතනින්ම අවුස් වෙලා යනවා. පැවිද්ද පවන්නේ කියලා යන ගැඹුරුයි. අනිත් ශ්‍රාවකයෙක් සඳහන් කළොත් ඔහුගේ බෞද්ධකම එතනින්ම අවුස් වෙලා යනවා. හැබැයිවට සරණ ගිහිල්ලා හිටියා නම් පස්සේ දවසක අභිධර්ම පිටකේ මම ප්‍රතික්ෂේප කරනවා කියලා කීවනම් එතනින්ම බෞද්ධකමත් ඉවරයි. භාග්‍යවතුන් වහන්සේ දේශනාව ප්‍රතික්ෂේප කරන ධර්ම රත්නයේ සරණ නැති වෙනවා. පෙරුවන් කරන තේන කෙනාට බෞද්ධ කියන්නේ. එතකොට ධර්ම රත්නයේ සරණ නැති වෙනවා. එතකොට බුද්ධ සහ සංඝ එහෙම සරණ යන්නේ කවදාවත්. ඒ නිසා මේක හරි ගැඹුරු කාරණාවක්, විචිනුරුවක් කියන කාරණාව. අභිධර්ම පිටකේ ප්‍රතික්ෂේප කළොත් ධර්මස්කන්ධ කොච්චරද? අපි කියන 84,000 කියලා. මේ ධර්මස්කන්ධ 84,000 ධර්මස්කන්ධ 42,000ක් උදේ අභිධර්ම පිටකේ. විනය පිටකේ සහ සූත්‍ර පිටකේ තියෙන 42,000යි අභිධර්ම පිටකේ තනියම ධර්ම ධර්මස්කන්ධ 42,000ක්. එහෙනම් පිටකේ ප්‍රතික්ෂේප කළා කියලා කියන්නේ මේ ධර්මස්කන්ධ 42,000ක් ප්‍රතික්ෂේප කරලා තමන්ට තනියම නිවන් දකින්න පුළුවන් වගේ. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ කරපු දේශනාවෙන් අපිට තනියම රිංගලා ගිහිල්ලා අපිට හොයාගන්න කොටස් මේකේ ඉතුරු කරලා තියෙනවා. නැත්නම් ඒ දේශනාව පාදක කරගෙන කෙටි මාර්ග අපිට හොයන්න ඉතුරු කරලා තියෙනවා වගේ. අපිට හොයන්න කෙටි මාර්ග මේ දේශනාවේ නැහැ. හේතුව කෙටිම මාර්ගයෙන් මේ පැහැදිලි කරලා තියෙන ඊට වඩා මේක කෙටි කරන්නම බෑ. කරන්න තියෙන කෙටිම තැනින් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා තමයි මේ 84000ක් ධර්මස්කන්ධයේ පොත් 57කට සීමා වෙලා තියෙන පිටකේ. කොයි තරම් කෙටි කරලාද? වචන 100ක් විස්තර කරන්න ඕන වචනය එක වචනින් කියලා තියෙනවා. ඒකයි ත්‍රිපිටකයේ විතරක් කියවලා මේ ධර්මයේ තේරුම් ගන්න බැහැ. ඊළඟට විස්තරාත්මක දේශනාවක තමයි මේ අට කතාව කියලා කියන්නේ ධර්මයේ විස්තර කරලා තියෙන එක. ඒක කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිරුණක දේශනාව කියලා. එවනම් අට කතාව කොහොමද ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඒක භාග්‍යවතුන් වහන්සේගේම
දේශනාවයි අටුවාව කියලා කියන්නේ. එවනම් මේ සඳහන් කිරීමේ විදර්ශනා කියන ඥාන මාත්‍රයක් ලබන්න පවා කවදාවත් රත්නත්‍ර ප්‍රතික්ෂේප කළා කියන්නේ බැහැ කියන කාරණාව. ප්‍රතික්ෂේප කිරීම කියන කාරණාව කරන්න පුළුවන් නම් කාටද කරන්න පුළුවන්. මේ ධර්ම රත්නේ යම් කොටස් වෙනස් කරන්න පුළුවන් නම් ඒක සරියුත් මහ රහතන් වහන්සේටවත් කරන්න බෑ. කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. පසේ බුදුරජාණන් වහන්සේ නමකට ඒක අවබෝධ කරන්න පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේට බුදුනේ අන්න ඒක පැහැදිලි කරවන්න බැරි වුණාට උන්වහන්සේට ඒක අවබෝධ කරන්න පුළුවන්. සරියුත් මහ රහතන් වහන්සේ කියන කොයිතරම් ප්‍රබල කෙනෙක්ද? ආත්ම 500ක් ඍෂි ප්‍රෞජ්ජාවෙන් එයිදීච්චද ආත්ම 500ක් ඍෂිවරයෙක් හැටියට එයිදීලා ඉඳලා තියෙන්නේ අන්තිම ආත්මෙට එන්න කලින්. අපේ ශාසනයේ මේ බ්‍රහ්මචර්යාව කියන කාරණාව අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා සඳහන් කරන බ්‍රහ්මචාරීවරු ඉන්නේ කෙනයි. අත්‍යන්ත බ්‍රහ්මචාරී. ඒ සරියුත් මහ රහතන් වහන්සේ විතරයි. ඒ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ. ආත්ම 500ක්ම ඍෂිවරයෙක් හැටියට පැවිදිලා ඉන්නේ. මේ ආත්ම 500 තුළ මේ රාගය කියන ධර්මතාවයේ කොයිතරම් උන්වහන්සේ වේලවල තිබ්බද කියන කාරණාව සඳහන් කරනවා. මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් මේ සියලුම දෙනාට අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් අත්පත් වේවා. උන්වහන්සේලාට ඔබ අප සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පatti හෝතු ච හේතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ